right. අයබෝන් පුතේ එහෙනම් අද දවසේ පන්ති ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසේ අපේ මාතෘකාව ආදායම් මිල්ලුම් නම්‍යතාව. එතකොට ආදායම් මිල්ලුම් නම්‍යතාවට කලින් අපි කතා කළා මොකක්ද? මිල ඉල්ලුම් නම්‍යතාව, හරස් ඉල්ලුම් නම්‍යතාව. අද දවසේ අපිට තියෙන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ආදායම් ඉල්ලුම් නම්‍යතාව. පුතේ මතක් කරමු අපි කරපු නම්‍යතා ටික ඔක්කොම QD සමානයි ශ්‍රිතයක් වේ. මෙන්න X භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය කරන සාධක. PX සලකා බලන භාණ්ඩයේ මිල, PN සම්බන්ධ භාණ්ඩ මිල, Y ආදායම, T පාරිභෝගික රුචිය, EX අනාගත අපේක්ෂා, O වෙනත් සාධක, N ගැනුම් කරවන සංඛ්‍යා. දැන් පුතේ හොඳට බලන්න. භාණ්ඩේ මිල වෙනස් කරලා සලකා බලන භාණ්ඩේ මිල වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ඒකට කියවා මිල ඉල්ලුම් නම්‍යතාව. භාණ්ඩේ මිල වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ඒක නමක් පුතේ මොකද්ද නම? මිල ඉල්ලුම් නම්‍යතාව. සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ඒකට කියනවා හරස් ඉල්ලුම් නම්‍යතාව. එහෙනම් පැහැදිලි පුතාට ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම වෙන්නොත් ඕකට කියනවා පුතේ නමක් මොකද නම? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. හරිම ලේසි. නම්‍යතාව කියන්නේ මොකක්ද? මෙන්න මේ ඉල්ලුම තීරණය කරන සාධකයක වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම වෙනීම. නම්‍යතාව කියන්නේ මොකක්ද? ඉල්ලුම තීරණය කරන සාධකයක වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනීම. ඒකත් අපි සාධක තුනක් ගන්න නම්‍යතාවට. මොකද්ද? සලකා බලන භාණ්ඩ මිල වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් මොකක්ද තේ නම්‍යතාව? මිල ඉල්ලුම් නම්‍යතාව. සම්බන්ධිත භාණ්ඩ අපි ගිය සතියේ කරේ නේද? ආදේශන අනුපූරක මිල වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ඒකට කියනවා හරස් ඉල්ලුම් නම්‍යතාව. ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ඒකට කියනවා පුතේ නමක් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. එහෙනම් පුතේ අද අපේ මාතෘකාව ආදායම් ඉල්ලුම් නම්‍යතාව. දැන් පුතාට පුළුවන් නිර්වචන නිර්මාණය කරගන්න. මොකක්ද? ඉල්ලුම කෙරෙහි බලපාන නැත්නම් ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙච්ච පාරිභෝගික ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම වෙන්නොත් ඕකට කියනවා පුතේ නමක් මොකද කියන නම? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. කොහොමද කියන්නේ? ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙච්ච පාරිභෝගික ආදායම වෙනස් කරලා ඒ වෙනස් වීමට ප්‍රතිචාරී ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම වෙන්නොත් අපි කියනවා ඒකට පුතේ නමක් මොකද කියන නම? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මොකද කියන නම පුතේ? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. තොර පුතේ ආදායමේ වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම මනිද්දී අපි උපකල්පනයක් කරනවා. මොකද්ද පුතේ උපකල්පනය? මේ අනිකුත් සාධක වෙනස් වෙන්නේ නැහැ. ඒවා ස්ථාවරයි. අනවලන් හොදට ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැනීම ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැනීම ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ආදායම් ඉල්ලුම් නම්‍යතාව මනිද්දී ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මනිද්දී
අනෙකුත් සාධක ටික ස්ථාවරයි කියලා උපකල්පනය කරනවා. එහෙනම් මේ බලන්න දැන් නිර්වචන ආදායම් මිල්ලුම් නම්‍යතාව නිර්වචන රටාව පුරුදු වෙන්න පුතේ කටපාඩම් කරනවට වඩා වැදගත් වෙන්නේ කොහොමද කියන්නේ යම් අවස්ථාවක යම් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණයේ ඇතිවන වෙනස මැන දැක්වීම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි. හරිද? එහෙනම් කොහොමද කියන්නේ? මෙන්න පටන් භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන ආදායම හැර අනිකුත් සාධක ස්ථාවරව තිබියදී ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මැන දැක්වීම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි. හරිද? හරි. ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි. එහෙනම් බලන්න හොඳට බලමු. මෙන්න ආයෙත් මොකක්ද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. එහෙනම් අද දවසේ අපේ මාතෘකාව අපි ගත්ත මොකක්ද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. හරිද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මොකද ආදායම් ඉල්ලුම් නම්‍යතාව කියන්නේ? ආයෙත් වලට යන්න. ආදායම වෙනස් කරලා ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ආදායම වෙනසට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණ වෙනස මැන්නොත් ඒක මොකක්ද පුතේ? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. කොහොමද පුතේ නිර්වචනය කරන්නේ? මෙහෙම කියමු. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබිය. ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම වෙන දැක්වීම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි. කටපාඩම් කරමුද? කටපාඩම් කරමු. පටන් ගමු. යම් අවස්ථාවක භාණ්ඩයක පටන් ගමු. කොහේ පටන් ගන්නේ? යම් අවස්ථාවක භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී ආදායම වෙනස් වීමට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මැන දැක්වීම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි. හරිද? right. ලියන්න තැටින්. දැන් සම්බන්ධ වෙච්ච දරුවා ලියන්න ඕන මාතෘකාව මොකක්ද අද? ආදායම් ඉල්ලුම් නම්‍යතාව මොනවත් ලිව්වේ නැහැ. දැනුයි ලියන්න පටන් ගන්න. ලියන්න තැටින්. යම් අවස්ථාවක භාණ්ඩයක ඉල්ලුම කෙරෙහි බලපාන ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී රත් වෙනතර ගන්න පුතේ. රත් වෙනතර ගන්න.
පාරිභෝගික ආදායමේ සිදුවන සාපේක්ෂ වෙනසට පාරිභෝගික ආදායමේ සිදුවන සාපේක්ෂ වෙනසට පාරිභෝගික ආදායමේ සිදුවන සාපේක්ෂ වෙනසට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය सापेक्ष प्रचारය මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි හයි මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි හරිද රයිට් අයිසර බලමු තියෙන නිර්වචන දරුවෙක් ලියා ගන්න බෑ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික ආදායමේ සිදුවන සාපේක්ෂ වෙනසට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි හැමෝම දරුවෝ බලන්න පුංචි හරි වචනයක් හරි අඩු වෙලාද කියලා ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික ආදායමේ සිදුවන සාපේක්ෂ වෙනසට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය දක්වන සාපේක්ෂ ප්‍රතිචාරය මනිනු ලබන සංඛ්‍යාත්මක මිනුම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයි හරිද ළමයි right yeah පුතේ දැන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව මනින්නේ කොහොමද ආදායම් ඉල්ලුම් නම්‍යතාව මනින්නේ කොහොමද කොහොමද පුතේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව මනින්නේ මෙන්න මෙහෙම ගන්නවා පුතේ ආදායම වෙනස් වෙච්ච ප්‍රතිශතය ගන්න මොකද ගන්නේ ආදායම වෙනස් වෙච්ච ප්‍රතිශතය ගන්න නැත්නම් ආදායම වෙනස් වෙච්ච ප්‍රතිශතය ගන්න ඊට පස්සේ ගන්නවා පුතේ ඉල්ලුම් ප්‍රමාණයේ හටගත් වෙනසේ ප්‍රතිශතය කොහොමද නම්‍යතාව ගන්න කරන්නේ පුතේ ආදායමේ හටගත් වෙනස් වීමේ ප්‍රතිශතය ආදායම වෙනස් වීමේ ප්‍රතිශතය ගන්න ආදායම වැඩි හෝ අඩු වෙච්ච එකේ ප්‍රතිශතය ගන්න 100ට ගණන් ගන්න ඊට පස්සේ පුතේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතය ගන්න. ඉල්ලුම් ප්‍රමාණය 100ට කීයකින් වෙනස් වුණාද කියලා ප්‍රතිශතය ගන්න. හරිද? යා. ඊට පස්සේ උදේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතය බෙදනවා පුතේ ආදායම වෙනස් වෙච්ච ප්‍රතිශතය. ඊටම ලේසි. කොහොමද කරන්නේ?
ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස බෙදනවා ආදායමේ ප්‍රතිශතක වෙනසින්. මෙන්න පුතේ සූත්‍රය ආදායම් ඉල්ලුම් නම්‍යතාව සමානයි. මෙන්න පුතේ සූත්‍රය. ඉර උඩ දානවා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීමේ ප්‍රතිශතය. ඉර යට දානවා පුතේ ආදායම වෙනස් වීමේ ප්‍රතිශතය. එහෙනම් පුතේ ආදායම ඉල්ලුම් නම්‍යතාව හොයන්නේ කොහොමද? ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙච්ච ප්‍රතිශතය ඉර උඩ දෑවා ආදායම වෙනස් වෙච්ච ප්‍රතිශතය ඉර යට දෑවා. ඊට පස්සේ පුතේ කොහොමද හොයන්නේ? මෙන්න EDY සමානයි සංකේත වලින් ලියමු ආදායම වෙනස් වීමේ ප්‍රතිශතය. ආදායම y වෙනස් වීම ඩෙල්ටා ප්‍රතිශතය ප්‍රතිශත ලකුණු. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ප්‍රතිශතය. ඉල්ලුම් ප්‍රමාණය QD වෙනස් වීම ඩෙල්ටා ප්‍රතිශතය. හරිද? right. ලස්සන ලියලා කොටු කරන්න. හරිද? right. ලස්සනයි. කොටු කරලා හැටතල දාලා කරන්න. පුතාගේ නිවේදන දෙක මම ආයෙත් දෙනවා. මොකද නිවේදන දෙක? මේ මාසේ 28 වෙනිදා ඔබට ලබන මාසයට අදාළ නිබන්ධනය සපයන්න. ලබන මාසේ පටන් ගන්න පාඩම තමයි පුතේ වෙළඳපොළ සමතුලිතය. සමතුලිතය බදු සහනාධාරය අමාරු කොටස් වලට ප්‍රවේශ වෙනවා. අපි නිබන්ධනයක් සකස් කරලා තියෙනවා පුතේ ටියුට් එකේමයි ලියන්න තියෙන්නේ. ඒතර ඔබටත් පහසුයි වැඩිපුර අභ්‍යාසයක් කරන්න පුළුවන්. හරිද? අන්න පුතේ එතකොට ඔබ 28 වෙනිදා ඇවිල්ලා නිබන්ධනය ගන්න ඕනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. වෙනදා වගේ හැමදාම දෙන්න මේ කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේ පුතා දන්නවා මේ සංචලන සීමාවත් එක්ක. පුතා එතකොට 28 වෙනිදාට ඔන්න මම කල් තියා ඔබට දැනුවත් කරා. 28 වෙනිදාට ඇවිල්ලා ටියුට් එක අරගෙන යන වැඩ පිළිවෙල සකස් කරා. හැමෝම එන්න ඕනේ එන කෙනෙක් අතේ. ඔයා එන්න ඕනේ එන කෙනෙක් අතේ ටියුට් එක ගන්න කියලා කියයි. ලබන මාසෙද ලබන සතියේ ඉඳලා පුතේ. පුතාට දවස් දෙකක් පන්ති තියෙනවා. අපි දැන් පොඩක් අඩිය උස්සලා යන්න. අපි බලාගෙන ඉඳියා පුතේ මේක පොඩ අඩු වෙන රටාවක් නැහැ. නේද? දවස් ගානේ වැඩි වෙන නිසා අඩු වෙන රටාවක් නැහැ. අපි බැලුවා පොඩ්ඩක් හිමිහිට අඩු වෙයිද කියලා. අඩු වෙන රටාවක් නැති නිසා පුතේ ලබන සතියේ ඉඳලා අපි පන්ති දවස් දෙකක් කරනවා. ඒ සඳුදා 8:30 සහ සිකුරාදා 2:30. හරිද? right. හරිද? right. හොඳයි. ඔන්න මේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව හොයන සූත්‍රය. යටි ලියන්න පුතේ. ආදායම් ඉල්ලුම් නම්‍යතා ආදායම් ඉල්ලුමේ ආදායම් ඉල්ලුමේ ලක්ෂණම්‍යතාවය ආදායම් ඉල්ලුමේ ලක්ෂණම්‍යතාවය ආදායම් ඉල්ලුමේ ලක්ෂණම්‍යතාවය ආදායම් ඉල්ලුමේ ලක්ෂණම්‍යතාවය
පහත පරිදි ගණනය කළ හැකිය. ආදායම් මිල්ලුමේ ලක්ෂණම්‍යතාවය පහත පරිදි ගණනය කළ හැකිය. ආදායම් මිල්ලුමේ ලක්ෂණම්‍යතාවය පහත පරිදි ගණනය කළ හැකිය. හරිද? ආදායම් මිල්ලුම් නම්‍යතාවයේ ලක්ෂණම්‍යතාව පහත පරිදි ගණනය කළ හැකිය. මේ බලන්න පුතේ. මම පුතාට ඔක්කොම සූත්‍ර ටික පෙන්නන්නම්කෝ. රටාව තේරුම් ගන්න පුතේ. සූත්‍ර කටපාඩම් කරලා මෙහෙම මහා ආයාසයක් දරන්න එපා. රටාව මතක තියාගන්න. මේ බලන්න. මුලින්ම අපි මිල ඉල්ලුම් නම්‍යතාව හොයපු සූත්‍රය මතකද? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේ මොකද්ද පුතේ? මිල ඉල්ලුම් නම්‍යතාව හොයපු සූත්‍රය. හොඳට බලන්න. මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර ලක්ෂණම්‍යතාවය විහුව. මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර ලක්ෂණම්‍යතාවය විහුව. කොහොමද? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. දැන් තියෙන්නේ P. ඊට පස්සේ පුතේ හරස් ඉල්ලුම් නම්‍යතාවට එද්දී සම්බන්ධිත භාණ්ඩ වෙනසයි ඉල්ලුම් ප්‍රමාණ වෙනසයි වනේ. මෙතනට වචන දෙකක් ඇඩ් වුණා. මොකක්ද මේ වචන දෙක? අපි මෙතන දාවා EDXY. ඔබට මතකයි. XY. මෙතෙන්ට දාවා QDX. මෙතෙන්ට දාවා PY. මෙතෙන්ට දාවා PY. මෙතෙන්ට දාවා QDX. දැන් ඔය මොන සූත්‍රයේද? දැන් ඔබ පුතේ හරස් ඉල්ලුම් නම්‍යතාවේ ලක්ෂ සූත්‍රය. ලක්ෂ නම්‍යතා සූත්‍රය. හරිද? හරස් ඉල්ලුමේ ලක්ෂ නම්‍යතාව. මොකද වෙනසක් උනේ? මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය මෙතනට දාවා EDXY. QDX කළා. අපි එතෙන්දි මේ භාණ්ඩේ X ලෙසත් මේ භාණ්ඩේ Y ලෙසත් නම් කරා. ඩෙල්ටා QDX ඩෙල්ටා PY බෙදීම QDX. හරස් ඉල්ලුම් නම්‍යතාව. අද දවසේ අපි යන්නේ මොකද්ද පුතේ? ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මේ බලන්න පුතේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවට වෙනස් වෙන හැටි. මෙතෙන්ට එනවා පුතේ EDY වෙනස. ADY. මෙතනට පුතේ දැන් මිල නෙවෙයි තියෙන්නේ. මිල ඉල්ලුම් නම්‍යතාවේ මිල. හරස් ඉල්ලුම් නම්‍යතාවේ PY. ආදායම් ඉල්ලුම් නම්‍යතාව දැන් තියෙන්නේ පුතේ මෙන්න මෙතෙන්ට අපි ගන්නවා. ඊට පස්සේ මොකක්ද? මෙන්න ගන්න දෙක. ඔය දෙක විතරයි වෙනස් වෙන්නේ. මොකක්ද? ඩෙල්ටා Y. මෙතන දානවා පුතේ Y. මෙන්න පුතේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. ආදායම් ඉල්ලුමේ ලක්ෂ නම්‍යතා සූත්‍රය. ලස්සන දායක. දැක්ක නේද? වෙනස් වෙන්නේ මේ දෙක. මිල ඉල්ලුම් නම්‍යතාවේ මෙතන ඉතල තියෙන්නේ P. හරස් ඉල්ලුම් නම්‍යතාවේ PN. ආදායම් ඉල්ලුම් නම්‍යතාවේ ආදායම්. ලස්සන දාලා කොටු කරා. අලංකාරට දාලා කොටු කරා. හරිද? right. දැන් පුතේ අපිට තියෙන්නේ අභ්‍යාස කරමින් ඉස්සරහට යන්න. හරිද? right. පුතේ ඔබට මතක ඇති අපි මේ ඉල්ලුම තීරණය කරන සාධක හඳුන්වා දෙද්දී
මේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි හැසිරීම අනුව පුතේ අපි භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඔබට මතක ඇති මේ ඉල්ලුම් නම්‍යතා තීරක හඳුන්වා දුන්නු කාලේ. ඉල්ලුම් නම්‍යතා තීරක හඳුන්වා දුන්නු කාලේ ආදායමයි ඉල්ලුම් ප්‍රමාණයයි හැසිරීම මත අපි භාණ්ඩ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. මතක් කරමු. පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා නම් ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා නම් මේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා නම් අන්න ඒ භාණ්ඩ වලට අපි කියව මොන භාණ්ඩද? සාමාන්‍ය භාණ්ඩ. මොකද පුතේ කිව්වනම් සාමාන්‍ය භාණ්ඩ. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. නැත්නම් ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණයත් වැඩි වෙනවා නම් අපි ඒවට කියව මොන භාණ්ඩද පුතේ? සාමාන්‍ය භාණ්ඩ. පුංචි පස්තාරයක් ඇන්දොත් ඉල්ලුම් ප්‍රමාණය ඔය පැත්තට දාලා ආදායම ඔය පැත්තට දාලා ප්‍රස්තාරයක් ඇන්දොත් ඔන්න ඔය වගේ ඉල්ලුම් වක්‍රයක්. මේ මොන භාණ්ඩවලද පුතේ? සාමාන්‍ය භාණ්ඩ. අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන හාල් සීනි වගේ භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ. එහෙනම් සාමාන්‍ය භාණ්ඩ නිර්වචනය කරන්නේ කොහොමද? ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ. ආදායම වැඩි වෙනකොට ඉල්ලන ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ. සාමාන්‍ය භාණ්ඩ. නැත්නම් තනි වචනයෙන් කියන්න මොකද්ද? ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ. පස්තරයක් ඇඳ කොහොමද? ආදායම මේ පැත්තට දාලා ඉල්ලුම් ප්‍රමාණය මේ පැත්තට දාලා පස්තරයක් ඇඳුත් ඔන්න ඔය. ඊට පස්සේ පුතේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් ප්‍රතිලෝමීයව හැසිරෙනවා නම් ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් අන්න ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් මේ දෙක අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා නම් අන්නේ භාණ්ඩවලට අපි නමක් කිව්වා පුතේ. මොකද්ද නම? බාල භාණ්ඩ. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන භාණ්ඩ අපි කියපු නම මොකද්ද පුතේ? බාල භාණ්ඩ. බාල භාණ්ඩ. අපි උදාහරණ ගමු මොකද්ද පුතේ? ආදායම වැඩි වෙනකොට බීඩි ඉල්ලුම අඩු වෙලා බීඩි බීපුවා යනවා මොනව බොන්නද? සිගරට් බොන්න. අන්න බීඩි කියන්නේ බාල භාණ්ඩය. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. ආදායම වැඩි වෙනකොට මාගරින් කාපු පාරිභෝගිකයෝ මාගරින් ඉල්ලුම අඩු කරලා බටර් කන්න යනවා. අන්න මාගරින් ඉල්ලුම අඩු වුණා. මාගරින් කියන්නේ බාල භාණ්ඩය. ආදායම වැඩි වෙනකොට දරවලට තියෙන ඉල්ලුම අඩු වෙලා දර පාරිභෝගිකයෝ ගෑස් වලට යනවා. අන්න දර ඉල්ලුම අඩු වුණා. දර කියන්නේ බාල භාණ්ඩය. එහෙනම් ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. නැත්තම් ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් ප්‍රතිලෝමීයව හැසිරෙන භාණ්ඩ බාල භාණ්ඩ. පුතේ මේ බලන්න. අපි නිකන් පස්තරයක් ඇඳුත් QD y දාලා
බාල භාණ්ඩයක හැසිරීම ඔය වගේ. ප්‍රතිලෝම. එහෙනම් දැන් පුතේ අපේ පාඩමේ මාතෘකාව කොටස් දෙකකට බෙදෙනවා. අපේ පාඩමේ මාතෘකාව කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක? සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව. බාල භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව. එහෙනම් පැහැදිලි පුතේ මොකද කතාව? අපේ පාඩමේ මාතෘකාව කොටස් දෙකකට බෙදෙනවා. මොකද කොටස් දෙක? ආදායම් මිල්ලුම් නම්‍යතාව මේ සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව බාල භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව. පැහැදිලිද පුතේ? right. ලස්සන මේක දාන්න. මේ දාගන්න ලස්සට. right. දැන් පුතේ අපි මාතෘකාව දෙකක් ලියන. මොකක්ද මාතෘකා දෙක පුතේ? සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව. මොකද මේ මාතෘකා දෙක කියන සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව බාල භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් මිල්ලුම් නම්‍යතාව. පොඩ්ඩක් නිර්වචන දෙක කියමු. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයක් අනුලෝමීව හැසිරෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ. ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයක් ප්‍රතිලෝමීව හැසිරෙන භාණ්ඩ බාල භාණ්ඩ. ලියපු මාතෘකාව සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ලස්සන මාතෘකාව සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. ලස්සන යන්ති සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව.
සාමාන්‍ය බාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව. सामान्य बाढ़ संबंधी आदाय मिलूम नम्य ताव सामान्य बाढ़ संबंधी आदाय मिलूम नम्य ताव या अब इसे निर्वचन ले आगे नहीं මොකද निर्वचन सामान्य භාණ්ඩයක් යනු ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයක් අනුලෝමීයව හැසිරෙන භාණ්ඩ වේ. ලියන්න යටින් ඔන්න ලියනවා අපි. ලියන්න යටින් පාරිභෝගික ආදායම සහ पारिभोगिक आदायम सह इल्लुम प्रमाणय अतर पारिभोगिक आदायम सह इल्लुम प्रमाणय अतर पारिभोगिक आदायम सह इल्लुम प्रमाणय अतर अनुलोमीय संबंधतावक पवतिन भाण्ड अनुलोमीय संबंधतावक पवतिन भाण्ड सामान्य भाण्ड वे. सामान्य भाण्ड वे. सामान्य भाण्ड वे. පාරිභෝගික ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝමීය සම්බන්ධතාව පවතින භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ වේ. නැතහොත් ආදායම වැඩිවන විට නැතහොත් ආදායම වැඩිවන විට නැතහොත් ආදායම වැඩිවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන භාණ්ඩ ආදායම වැඩිවන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩිවන භාණ්ඩ सामान्य भाण्ड वे. ආදායම වැඩි වෙන විට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ වේ. right yeah අපි උදාහරණයක් කරපුදී සාකච්ඡා කරමු. මෙන්න සාමාන්‍ය භාණ්ඩයක ආදායම් ඉල්ලුම් නම්‍යතාවට අදාළ අභ්‍යාසයක් අපි කරමු. उदाहरण දාන්න පුතේ. ආදායම ඉල්ලුම් ප්‍රමාණය. ආදායම ඉල්ලුම් ප්‍රමාණය. ආදායම ඉල්ලුම් ප්‍රමාණය right done. ආදායම දෙනින් කලිසම් ඉල්ලුම් ප්‍රමාණය. පාරිභෝගික ආදායම දෙනින්
ඉල්ලුම් ප්‍රමාණය. දෙනු කලිසම් ඉල්ලුම් ප්‍රමාණය. Right. දැන් පුතේ ගන්න කරන ආදායම් ඉල්ලුම් නම්‍යතාව මේ අර සූත්‍රය. මිල ඉල්ලුම් නම්‍යතාව වගේමයි. හරස් ඉල්ලුම් නම්‍යතාව වගේමයි. හරි අදු හරි ගන්න කරමු නම්‍යතාව. ධන ඍණ ගැන හොඳට හිතන්න ඕනමයි පුතේ. ධන ඍණ ගැන හොඳට හිතන්න ඕනේ. Ya, ada පුතේ. මේ වල ඉල්ලුම් ප්‍රමාණ ආදායම් වෙනස කීයද? පාරිභෝගික ආදායම් වෙනස 2500යි. වැඩි වෙලා නේ පුතේ. වැඩි වෙලා 2500යි. මෙතන වෙනස පුතේ 3යි. 3කින් වැඩි වෙලානේ. सामान्य भांडवल कोमल पुते आदाय වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවනේ. ගන්න එක කරමු. ඉල්ලුම් ප්‍රමාණ වෙනස 3යි. ආදායම් වෙනස 2500යි. ඉල්ලුම් ප්‍රමාණ වෙනස 3යි ආදායම් වෙනස 2500යි. ආදායම 7500යි. ඉල්ලුම් ප්‍රමාණය 3යි. මේ දෙකම ධන නේද පුතේ? ධන ලකුණු තිය අමුතුවෙන් දාන්න ඕනේ නේද? සාමාන්‍ය ඉලක්කමක් ධන කියලා අපි දන්නවා. දැන් මොකෝයි? 3ට 3 කැපිලා යනවා. 7500 බෙදුවම 2500න් උත්තරය ධන 3යි පුතේ. ආන්න ධන ලකුණ පොඩ්ඩක් highlight කරලා දාන්න. ධන ලකුණ පොඩ්ඩක් highlight කරලා දාන්න. ධන ලකුණ පොඩ්ඩක් highlight කරලා දාන්න.
මේ බලන්න පුතේ හොඳට. මේ බලන්න හොඳට. දාලා අපිට වඩා highlight කරලා දාගන්න. මෙන්න මෙහෙම කියයි. පුතේ හොඳින් බලන්න. ආදාය සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ගණනය කළොත් ඒ ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය ධන අගයක් ගන්න. මොකද කිව්වේ? සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව මොන අගයක්ද පුතේ ගන්නෙ? ධන අගයක් ගන්න. එහෙනම් අපි නිර්වචනයට යමු අපි. එහෙනම් අපි නිර්වචනයට යමු. මේ හැඳින්වීමට යමු. මොකද්ද අපි කියන්නේ? සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව මොන අගයක්ද ගන්න පුතේ? ධන අගයක් ගන්න. ලියන්න යටින් සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් රතු පෙර අතර ගන්න. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. ධන අගයක් ගනි. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. ධන අගයක් ගනි. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. මේ බලන්න පුතේ හොඳට. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. හරිද? right. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගනි. දැන් අපෙන් අහන්න පුතේ right අපි ගණනය කළා ධන. ඔබෙන් ආයේ විභාගෙදී මෙහෙම. සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගන්නේ ඇයි? පුතේ සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගන්නේ මෙන්න හේතුව පුතේ. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ නම්‍යතාව ගණනය කරන්න යොදාගත්ත විචල්‍ය දෙක අතර තියෙන මොන සම්බන්ධයක්ද පුතේ? අනුලෝම සම්බන්ධයක්. එහෙනම් අපි කියනවා මොකද්ද පුතේ? ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගැනීමට හේතුව වන්නේ සාමාන්‍ය භාණ්ඩවල ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරීමයි. එහෙනම් කොහොමද කියන්නේ? සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගැනීමට හේතු වන්නේ ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරීමයි. හරිද? right left යටින් යටින් සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධන අගයක් ගැනීමට හේතුව වන්නේ ධන අගයක් ගැනීමට හේතු වන්නේ ධන අගයක් ගැනීමට හේතු වන්නේ
හේතු වන්නේ. सामान्य भांडवल पारिभोगिक आदायमත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරීමයි. सामान्य भांडवल පාරිභෝගික ආදායමත් ඉල්ලුම් ප්‍රමාණයත් අනුලෝමීයව හැසිරීමයි. හරිද? right. හොඳයි පුතේ, ඔන්න අපි කතා කළා सामान्य भांडवल තත්ත්වය. හරිද? right. රුල කරන රතු පෑන අරන් ලියන්න පුතේ වාක්‍යයක්. රුල කරන රතු පෑන අරන් වාක්‍යයක් ලියන්න. රුලක් ඇරලා රතු පෑන අරන් වාක්‍යයක් ලියන්න. ධන ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය 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 මත ධන ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය මත सामान्य भांड කොටස් දෙකකට බෙදා දැක්වී. කොටස් දෙකකට බෙදා දැක්වී. right. දැන් මේ බලන්න උදේට. කොටස් දෙකකට බෙදා දැක්වී. මෙන්න EDY ධනනම් EDY ධනනම් අපි කෙලින්ම කියන ඒවා මොන භාණ්ඩද පුතේ? सामान्य भांड. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන सामान्य भांड. පුතේ මේ ආදායම් ඉල්ලුම් නම්‍යතා සංගුණකය EDY ධන එකට අඩු නම් අර සාමාන්‍යයෙන් අපි එකට අඩු නම් වචනයක් පාවිච්චි කරන මොකද්ද? අනම්‍ය නම්. ධනයකට අඩු නම් අනම්‍ය නම් අන්න ඒ භාණ්ඩවලට කියනවා පුතේ නම මොනවද? අත්‍යවශ්‍ය භාණ්ඩ. මොනවද කියනවත් නම් පුතේ? අත්‍යවශ්‍ය භාණ්ඩ. ඒක මොන භාණ්ඩයක්ද පුතේ? අත්‍යවශ්‍ය භාණ්ඩ. ආදායමත් එක්ක වෙනස් වෙන්නේ අඩුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ. මොනවද උදාහරණ පුතේ? මොනවද අත්‍යවශ්‍ය භාණ්ඩ වලට උදාහරණ? සහල්, විදුලිය, ජලය. අපි ඉස්තන්නේ සහල්, විදුලිය, ජලය අර රජයේ හිටපු ගමන් පෙන්නේ කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනයට ගැසට් කරන්නේ නේද? දුම්රිය ප්‍රවාහනය මතකයි. අර සේවකයෝ වැඩ වර්ජනය කරත් දුම්රිය ප්‍රවාහනය. දුම්රිය සේවාව මොකක් බවට පත් කළාද? අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කළා. ඒතර ආණ්ඩුවේ ලේඛනයක් තියෙනවා පුතේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලේඛනයක්. එහෙනම් මොනවද පුතේ? සහල්, විදුලිය, ජලය, ලදරු කිරිපිටි, පාන් පිටි, පාම් පිටි, තිරිඟු පිටි ඕනොත් අත්‍යවශ්‍ය භාණ්ඩ.
එහෙනම් ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධනයකට අඩු නම් අනම්‍ය නම් අපි කියන මේ භාණ්ඩේ මොන භාණ්ඩයක්ද? අත්‍යවශ්‍ය භාණ්ඩය. ඊට පස්සේ පුතේ ආදායම් ඉල්ලුම් නම්‍යතාව EDY ධන එකට වැඩි නම් අන්න ඒ ධනයකට වැඩි නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද? නම්‍ය නම්. ඕනම නම්‍යතා සංගුණකයක් එකට අඩු නම් අනම්‍ය, එකට වැඩි නම් නම්‍ය. අපි කියනවා පුතේ ඒක මොන භාණ්ඩයක්ද? ධනයකට වැඩි නම් සුඛෝපභෝගී භාණ්ඩය. සුඛෝපභෝගී භාණ්ඩය. මොකද නම් ධනයකට අඩු නම් අත්‍යවශ්‍ය භාණ්ඩයක්, ධනයකට වැඩි නම් සුඛෝපභෝගී භාණ්ඩය. මොනවද පුතේ සුඛෝපභෝගී භාණ්ඩ වලට උදාහරණ? මෙන්න නැව් සවාර, ගුවන් සවාර, leisure world, AC machine. ඔන්න ඔතනත් සුඛෝපභෝගී භාණ්ඩ. එහෙනම් පුතේ බලන්න හොඳට අත්‍යවශ්‍ය භාණ්ඩ සුඛෝපභෝගී භාණ්ඩ කියලා නැවතත් බෙදෙනවා කොටස් දෙකකට. එහෙනම් මේ ඉතාම වැදගත් පුතේ. හරස් ඉල්ලුම් නම්‍යතාව ධන නම් සාමාන්‍ය භාණ්ඩ. හරිද? හරස් ඉල්ලුම් නම්‍යතා සංගුණකය ධන එකට අඩු නම් අනම්‍ය නම් අත්‍යවශ්‍ය භාණ්ඩ. මොනවද? සහල්, ලදරු කිරිපිටි, විදුලිය, පාන්, ජලය. ආදායම් ඉල්ලුම් නම්‍යතාව ධනයකට වැඩි නම් නම්‍ය නම් සුඛෝපභෝගී භාණ්ඩ. මොනවද උදාහරණ? නැව් සවාරි, ගුවන් සවාරි, AC මැෂින්. දැන් පුතේ ලස්සනට මේක කොටු කරලා දාන්න. ඔය අතර පුතාට ප්‍රශ්නයක් තියෙනවා. chat box එකට ඇවිල්ලා ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මම පිළිතුරු දෙන්න සූදානම්ින් ඉන්නවා. පුතා බෝඩ් එක දාගන්න. පුතාට ප්‍රශ්නයක් තියෙනවා නම් එන්න මැසේජ් තැනට ප්‍රශ්න අහන්න පුළුවන්.